ප්‍රාන්තයේ රිපල් බ්‍රුක්කෙ පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ අන්තර්ජාලය මගින් දිනපතා පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 23 වෙනි බදාදා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපය වෙත වැඩම කර වදාරා සිටින්නේ මෙල්බර්න් නුවර දම්සුව ආරණ්‍ය සේනාසන අධිපති පූජ්‍යපාද ඉහළගොකරැල්ලේ පාසාදික ගරු ස්වාමින් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලෙහි පිළිපදුවා ධර්මානුශාසනාව ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට තවත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි. නමස්කාරයක් පවත්වමු සිය සමාදන්යෙන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම භන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද මේ පින්වතුන් කවුරුත් සුපුරුදු පරිදිම සූදානම් වන්නේ මෙල්බර්න් නුවර රිපල් බ්‍රුක්හි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් සංවිධානය කොට අන්තර්ජාලයේ හරහා විසුරුවා හරින ඒ උත්තරීතර වූ ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවකට සවන් දීමටයි. මේ පින්වතුන්
විශේෂයෙන්ම මේ බදාදා දිනේ ධර්ම දේශනාව අරමුණු කරගත් මාතෘකාවක් අනුව අදීරින් අදීර කොටසින් කොටස සාකච්ඡාවට භාජනය කරමින් පවතිනවා. ඒ අනුව අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳවයි. අපි පංච උපාදානස්කන්ධයෙහි රූප උපාදානස්කන්ධය සහ වේදනා උපාදානස්කන්ධය සම්පූර්ණයෙන්ම කතා කරලා අහවර කරා. මීට පෙර සති දෙකේදී. කියන්නේ ජූනි මාසේ 9 වෙනිදා 16 වෙනිදා 9 වෙනිදා රූප උපාදානස්කන්ධයත් 16 වෙනිදා වේදනා උපාදානස්කන්ධයත් අපි සාකච්ඡා කළා. එතකොට අපිට දැන් ඉතුරු වෙලා ඊළඟට අපිට තියෙන්නේ සංඥා උපාදානස්කන්ධය. මේ මාලාවට පාදක වුණේ අපිට මතක නම් මම පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් මේ දේශනා මාලාවට පාදක වෙන්නේ අපි ඉස්සෙල්ලාම ආරම්භ කළා ස්කන්ධ ආයතන ධාතු කියන මාතෘකාව යටතේ එක්තරා දේශනාවක්. ඒකෙන් තමයි මේක ආරම්භ වුණේ. ස්කන්ධ ආයතන ධාතු දේශනාවදී අපි සාකච්ඡා කළා මේ විදර්ශනාවට පාදක වෙන්නා වූ මූලික කරුණු පිළිබඳව. ඒවා ස්කන්ධ ආයතන ධාතු වශයෙන් කොටස් තුනකට බෙදලා අපි ඒක කතා කරා. එතකොට මේ ස්කන්ධ ආයතන ධාතු කියන කාරණා තමයි දැන් අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ. එතකොට ඒකෙන් අපි පළවෙනි කොටස නේද? ස්කන්ධ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඊළඟට ආයතන කියලා කියන්නේ සලආයතනයට. හැබැයි ඉතින් මේක කතා කරනකොට සලආයතන කොටස් ගොඩක් අපිට අහුන. අදත් අපිට සලආයතන කොටස් තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි ධාතු කියලා කිව්වා සතර මහා ධාතු. එතනම රූපය ගැන කතා කරනකොට සතර මහා ධාතු ඇත්තටම සෑහෙන දුරට කතා වුණා. මේක නැවත අර කාරණේම තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. ඒතර ස්කන්ධ ආයතන ධාතු පිළිබඳ සාකච්ඡාවෙන් අපි ඊට පස්සේ සතියේ සරලව අපි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් අර්ථකථනයක් සිද්ධ කරා. ඉන් අනතුරු තමයි අපි පංච උපාදානස්කන්ධයේ කොටස් ටික අධ්‍යයනය කරන්න දැන් අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒතර පංච උපාදානස්කන්ධයේ කොටස් වලින් අපි රූප උපාදානස්කන්ධය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. ඊළඟට වේදනා උපාදානස්කන්ධය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. අද අපිට තියෙන්නේ සංඥා උපාදානස්කන්ධය. එතකොට මේ සංඥා උපාදානස්කන්ධය මතකද කතා කරා අපි අර යමක් කෙනෙක් විඳින්නේ ඒ අරමුණ රූපයත් ඇසත් ඇසේ විඥානත් කියන තුන එකතු වෙලා තියෙනවා. සංගති පස්සෝ පස්සපච්චය වේදනා පස් යමක් ස්පර්ශය සකස් වුණාට පස්සේ වේදනාව ලබනවා. ඊට පස්සේ යම් වේදේති තං සංජානාති තං සංජානාති යම් විතක්කේති තං විතක්කේති තං පපංචේති කියලා කතා කරා. එතකොට ඒ අනුව දැන් සංජානාති කියන කාරණේ කියන්නේ අපි වේදනාවක් විඳුතින් ඒ විඳින්නා වූ වේදනාව හඳුනා ගන්නවා. එතකොට දැන් මම කතා කළා ආයතන 6ක් පිළිබඳව නේද? දැන් මේ ආයතන 6 තමයි දැන් හඳුනා ගැනීම ගත්තහම අපි හැම දෙයකම මං මීට කලින් විස්තර කරලා තියෙනවා ඔබට මතක ඇති මේ ලෝකේ කිසිම සංකල්පයක් අදහසක් අපේ ඔළුවේ නැහැ අප විසින් අහලා නැති දැකලා නැති නේද අපේ මේ සලායතනයට ගෝචර නොවුණු යම් අරමුණකින් අපි කවදා එහෙම අරමුණක් පිළිබඳ අපේ අදහසක් නැහැ. මේ අපේ තියෙන හැම අදහසක්ම මේ සලායතනයේහි මූලික ලක්ෂණ අඩංගු වෙන එකක්මයි. ඒ කියන්නේ මම හැමදාම කියන කවදාවත් දැකලා නැති අහලා නැති විඳලා නැති ඒ වගේ දෙයක් දකින්න විඳින්න අහන්න අපිට ආසාවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒක ඒතර ඒ හින්දා එහෙනම් අපිට දැන් අපිට මේ ඇති වෙලා තියෙන මේ සියලුම දේවල් අපි හඳුනාගෙන තියෙන ලෝකේ දේවල් ඔක්කොම එක රූපයක් නැත්තම් ශබ්දයක් නැත්තම් ගඳ සුවඳක් ඔන්න ඔය જાති දෙයක්. ඒක තමයි අපි නේද? සලායතනයේට චක්කු සෝත ගහන જીවහා කාය මන කියලා හය හඳුන්වලා මේකට ගෝචර වෙන ඒවා හයක් කිව්වා. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා. මෙන්න මේ ටික තමයි අපි සංඥා වශයෙන් ගන්න. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. එතකොට මේකේ හොඳ ඇත්තටම හරි ලස්සන ගැළපීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ලෝකේ ඔබ රූප කියලා හඳුනා නොගෙන
රූපයක් කියලා ධර්මතාව වශයෙන් හඳුනා නොගෙන ලබාගත්ත යම් හඳුනා ගැනීම අතරම පොදුවේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන කාරණාට අපි ධම්ම ටිකකට තියමු ධම්ම කියන එක සකස් වෙන රූප ශබ්ද ගන්ධ ස්පර්ශ හරහානේ. ඒතර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ මේ සංඥා පහෙන් තොර ඔබේ හිත තුල යම් සිතුවිල්ලක් හෝ ඇති වෙලා තියෙනවාද? අන්න කාරණේ නේද? අන්න පැහැදිලි වෙනවා. ඔය කාරණේ ඔය විදිහට පැහැදිලි වුණ නැත්නම් ඉතින් වෙන පැහැදිලි කරන්න නැහැ. මොකද අපිට මේ පරාසයෙන් බැහැර යම් චේතනාවක් හිතේ හටගත්තා නම් මේ පරාසයෙන් බැහැර ඒ චේතනාව හටගන්න එකම හේතුවයි තියෙන්නේ. හේතුව තමයි අපේ හිතේ අභ්‍යන්තරයේ සකස් වෙලා තියෙන ස්වභාවය. ඒත් ඒ නින්දා මේකෙන් බැහැර අපිට චේතනාවක් හටගන්න දැන් ඒ සංඥාව කියන කාරණේ. කියන්නේ හඳුනා ගැනීම කියන කාරණේ. සංජානාති කියන කාරණේ ඇති වෙන්න අනිවාර්යෙන් බලපවත්වනවා ඔන්න ඔය කාරණේ. ඒ නිසා අපි හඳුනා ගන්නා වූ සියලු දේවල්. අපි හඳුනා ගන්නවා කියලා කියන සියලු කාරණාවල් එක්ක රූපයක්, එක්ක ශබ්දයක්, එක්ක ගඳ සුවඳක් නැත්නම් රසයක් අපේ අභ්‍යන්තරයේ මතුවෙන විතර්ක ඉස්සරහට කතා කරලා මේ විතර්ක සහ ප්‍රපංච මේක පාදක කරගෙන ඇති වෙන. ඒකයි මම හැම වෙලේම කියන්නේ ආයතන හයෙන් බැහැරව නේද? මේ ටිකෙන් බැහැරව ඇති. ඒතර මේ කියන්නේ ආයතන හයෙන් බැහැරවද නැහැ. මේ ආයතන හයට ගෝචර වන්නා වූ අරමුණු. ඒතර ආයතන හයට ගෝචර වන්නා අරමුණු වලින් බැහැරව කියන කාරණා. අන්න ඒකෙදි හරි වැදගත්. එතකොට එහෙනම් අපිට තේරෙන්න ඕනේ. මේක දැන් ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න කෙනෙක් අපි මේක විදර්ශනාවට භාවිතා කරන්න. ඒතර මෙයා තේරුම් ගන්නවා මේ හැම දෙයක්ම අපි සත්‍ය වශයෙන්, පුද්ගලය වශයෙන්, දුර ළඟ වශයෙන්, ප්‍රියමනාප වශයෙන් නැත්නම් මේ පංචමස්කන්ධ ඉවරනට පස්සේ දෙනවා මේක 11 ආකාරයක් විදර්ශනා කරන්න. ඒතකොට ඒකේ පෙරම අපිට ඒ අනුව අපි මේ අපේ ප්‍රියමනාප, අප්‍රියමනාප අපේ අය පිට අය මම වෙනත් කෙනෙක් මේ ඔක්කොම මොනවද මේ? එක්ක රූප, එක්ක ශබ්දෙන්, එක්ක ගන්ධ, රස, ස්පර්ශ ආදී කරගත්ත බාහිර අරමුණු නැත්නම් සංඥා ටිකක් විතරයි. මේක හරි වැදගත් එහෙම නැත්නම් බොහොම මේ ආශ්චර්යමත් මාතෘකාවක්. මොකද හේතුව මේකේ පැහැදිලි කරන්නේ අපිට අපි ලෝකය කියලා හඳුනා ගන්න එක අපි හඳුනා ගන්න ලෝකයට වඩා අපි ලෝකය කියලා හඳුනා ගන්නේ මොකද්ද? සංඥා ගොඩක්. අපි ලෝකය කියලා හඳුනා ගන්න එක සංඥා ගොඩක්. නේද? ඒතර මේක අර අපි කතා කරා වගේ නේද? මේකේ යථාර්ථයක් අපිට හොයාගන්න පුළුවන්ද? නෑ. මොකද හැම අපි දන්න හැම සංකල්පයක්ම අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා බෙදලා පෙන්වන්න පුළුවන්. ඒතර එක්තරා විදිහකට අපි අර විතර්ක වශයෙන්, ප්‍රපංච වශයෙන් හදන්නා වූ සංකල්ප ටික මෙතන අපි උත්සාහ කරනවා ඒ විතර්ක ප්‍රපංච වෙනුවට මේක හුදෙක් මහා සංඥා ගොඩක් විතරයි මේ සංඥා ගොඩක එකතුවක් විතරයි කියලා දක්වලා පෙන්වන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ තත්ත්වයක් මේ කියන්නේ. ඒතර මේ ස්කන්ධ පංචකය. ඒතර හරි අපි දැන් මේ යථා ස්වභාවයෙන් මේක අනිත් පැත්ත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපි දැන් කතා කරන ආවේ උපාදාන ස්කන්ධය ගැනනේ. අපි රූපේදී අපි කතා කරා රූපය කියන මේ සතර මහා ධාතුව ඒ ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් කෙරෙහි අපේ තිබෙන ඇලීම බැඳී යාම රූප උපාදාන ස්කන්ධයයි. ඒතර වේදනාවත් එමය සැප දුක් උපේක්ෂා වශයෙන්. දැන් ගත්තහම අපි වේදනාව සැලකූ කල්හි වේදනාව අපි දකින්නේ පටිච්චසමුප්පාද විස්තර කරන විදිහට දුක් වේදනාවට අපි ගැටෙනවා සැප වේදනාවට ඇලෙනවා උපේක්ෂා වේදනාවටත් ඇලෙනවා. ඒතර දුක් වේදනාවට ගැටෙනවනේ කොහොමද උපාදාන වෙන්නේ කියන්නේ? නෑ. දුක් වේදනාවට ගැටෙන්නේ ඇයි? සැපයක් ගැන හිතන නිසා. නේද? එතකොට දුකේ ගැටෙන්න හේතුව සැපේ නොමැති නිසා. ඒ නිසා දුකේ ගැටීමත් එක්ක සැපේ ඇලීම කියන කාරණේ තියෙනවා. දුකේ ගැටීමයි සැපේ ඇලීමයි තියෙන තැන මොකද වෙන්නේ? අපි ඒක හඳුනාගන්නේ දුකේ ගැටීම සැපේ ඇලීම කියන කාරණේ වශයෙන්. අන්න එතකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මම හිතනවා. එතකොට දුක්ඛ ස්කන්ධය අපි පටිච්චසමුප්පාදයේ කතා කරද්දී කතා කරා ඒ කියන්නේ. දුක් වේදනාව සම්බන්ධයෙන් දුක කියන වේදනාවට අදාළ මේ අකමැති ප්‍රතික්ෂේප කරන දුක කියන වේදනාවට අදාළව නම් මොකද්ද තියෙන්නේ? දුක කියන වේදනාවට අදාළව අපි හිතේ
නැති දුක කියන කාරණය ප්‍රතික්ෂේප කරන සැපය ගැන හිතලා එළනවා. ඒ හරහා උපාදානය ඇති කර ගන්නවා එතෙන්ට. ඒතර ඊළඟට ඒ දුක්ඛ සත්‍ය ඊළඟට මේ සංඥාවෙත් එහෙමයි. දැන් වේදනාව හා සමානම සංඥාවක් මොකද වෙන්නේ? අපි තිබෙන්නා වූ යථා ස්වභාවය එසේ තිබියදී තිබෙන්නා වූ යථා ස්වභාවය එසේ තිබියදී අපි සංඥාව කියන කාරණය අරගෙන ඒ සංඥාව යථා ස්වභාව වශයෙන් පිළිගන්න. එහෙම නෙමෙයිද වෙලා තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඇත්තටම මේක අපේ ජීවිතේ අපි වටිනාකම් දීලා තියෙන දේවල් බැලුවාම අපේ ජීවිතේ අපි හඳුනාගෙන තියෙන දේවල් බැලුවාම නේද? ආදරය කරන දේවල්, ඇලිලා තියෙන දේවල්, අපි උස්මිති වශයෙන් සලකන්නා වූ දේවල්, අපේ ජීවිතේ හැම දෙයකටම අපි වටිනාකමක් දීලා තියෙන්නේ ඒ අදාළ කරන සංඥාව හරහා. ආන්න එතකොට ඒක තමයි අපි කිව්වේ සංඥා උපාදානස්කන්ධය. ඒතර එයා සංඥාව උපාදානය කරගෙන නේද? එතකොට සංඥා උපාදානය නොකරගත්ත කෙනා එයා දකින්න මේක හුදෙක් සංඥාවක් විතරයි. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. මේක මේ සංඥා මාත්‍රයක්. මේක මේ ඇතිව නැතිව යනා වූ සංඥා මාත්‍රයක් පමණයි. ඉන් එහාට දෙයක් මෙතන නැහැ. මේ ඇතිව නැතිව යනා වූ සංඥා මාත්‍රෙන් එහාට දෙයක් මෙතන නැහැ කියන අදහස හිතේ හටගත්ත ගමන් මොකද වෙන්නේ යාට? අඩුම තරමේ ඒ කුසල මනසිකාරය ඇත්තටම මේක තමයි ඇත්තටම කෙනෙක් හිතන්න පුළුවන් එහෙම හිතලා පුළුවන් ද විදර්ශනා කරන්න බෑ. ඇත්තටම අපි බැලුවොත් අර සාකච්ඡාවකට ආවා මේක. ඒ කියන මට්ටමේ විදර්ශනාවක් හැදෙන්න නම් අපිට නේද අපි පඨම ධ්‍යානෙ උපදවලා පඨම ධ්‍යාන උපචාර උපදවලා උපචාරයෙන් අපි එහි උපචාර ප්‍රථම ධ්‍යානෙ උපදවලා පඨම ධ්‍යානෙ උපචාරයට සමවැදලා එහෙන් තමයි විදර්ශනා කරන්න ඕනේ. ඒතකොට තමයි රූප කලාප ආදී බලාගෙන ගැඹුරු විදර්ශනාවකට යන්න පුළුවන්. මේ කරුණු කාරණා හරියට තේරෙන්නේ. හැබැයි මනසකාරයක් පැවැත්වුවොත් වැරදිද? නෑ වැරදි නෑ. මේ හරහා පින්වතුනි ඔබ බැරි වෙලා හරි ඔබ හිතන්න පටන් ගත්තොත් මේ සිද්ධි මේ අපි හඳුනා ගන්නා සියලු දේ හුදෙක් සංඥාවල්. තීරණ ගන්න බලපවත්වන්නා වූ ප්‍රධාන සාධකයේ සංඥාවල්. අඩුම තරමේ මේ මට්ටමේ හිටියොත් මේ ගැටුම් අපිට ඇති වෙයිද? මට මේ විදිහේ කෙනෙක් බැන්නා මට මෙහෙම වුණා මෙහෙම කරලා මට මෙහෙම කළා මට මෙහෙම කතා කරා කියන කාරණේ තියෙයිද? නෑ. ඒක තියෙන හේතුවක් නෑනේ. අන්න ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. ඒකේ පදනම හොඳට මතක තියාගන්න. ඒ පදනමට හොඳ ස්ථාවරත්වයක් සකස් කරගන්න. එතකොට මේක එච්චර අපහසුතාවයක් වෙන්නේ නෑ. ඒ නිසා ඒ ස්ථාවරත්වය හදාගත්තොත් කෙනෙකුට හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්තම් ලොකු අමාරුවක වැටෙනවා. මොකද හේතුව අර ස්ථාවරත් අර මූලික පදනම බෙද වැටෙන නිසා. එතකොට ඕලාරික වශයෙන් අපි ඔකට දැන් විදර්ශනාවට වඩා අපි කිව්ව හැකි ඔක යෝනිසෝ මනස්කාරය. අපි ඇත්තටම කෙනෙක් කල්පනා කරනවා නිරන්තරයෙන් යුක්තව එයාට එන්නා වූ සංඥාවල් පිළිබඳව. එයා හඳුනා ගන්නා වූ දේවල් සංඥා වශයෙන් විතරක් සලකනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒක යෝනිසෝ මනස්කාරය. ඒකෙන් එයාගේ හිතේ ඇලීමේ ස්වභාවය යටපත් වෙලා යනවා. ඒකෙන් එයාගේ හිතේ තියෙන නේද අර උපාදානය කරගන්නේ හඳුනා ගන්නා ස්වභාවයන් එයා මනවින් වෙන් කරගන්නවා ගානට. එතකොට ලෝකේ එයාට දකින්න පුළුවන් වෙනවා හුදෙක්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්ම කියන කාරණා ටික විතරයි නේද මේ තියෙන්නේ. මේ හැම විතර්කයක්ම සකස් වෙලා තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන කාරණා ටික මත පදනම් වෙලා නේද? හැම ස්පර්ශයක්ම සකස් වෙලා තියෙන මේ කරුණ මත පදනම් වෙලා නේද? මේක මොකද වෙන්නේ? මේක කල්පනා කරන්න මොකද වෙන්නේ? එයාගේ හිත අඩුම තරමේ අර ධර්මතා විතර්ක වශයෙන් හරි අඩුම තරමේ ඒ බැස ගැනීමට එනවා. ඒ අදහසට එනවා. ඒක නරක දෙයක්ද? නෑ. අන්න එතකොට දැන් අපි බලමු අධීරෙන් අධීර මේක සකස් වෙන හැටි. පළවෙනි සංඥාව රූප සංඥාව. රූප සංඥාව කියලා කිව්වේ මොකද්ද? හරි. රූප සංඥාව කියනකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් හරි. එහෙනම් දැන් ඔය කියන රූපය හඳුනා ගැනීම නම් රූපය හඳුනා ගැනීම නම් කොහොමද රූපය ඔය විදිහට වෙනස් වුණොත් يعني එතමද රූපය හඳුනා ගැනීම කියන කාරණා අපි පිළිගන්නවා. හරි. රූපය කියන්නේ හඳුනා ගැනීම නම්. එතකොට සැප දුක් උපේක්ෂා කියන තුන නැතුව මේ හඳුනා ගැනීම එන්න පුළුවන් නේද? දැන් කෙනෙක් දකිනවා එයාට රූපයක් දකිනවා දැකපු ගමන් රූපය හඳුනා ගන්න. සැප දුක් උපේක්ෂා නැතුව මේක පුළුවන් කියලා කෙනෙකුට නෑ. ඒක වැරදි. මොකද හේතුව?
ඒ හඳුනා ගැනීම කියන කාරණේ ගන්නකොටම නේද? ඔබට පුළුවන්ද රූපයක් හඳුනා ගන්න ඔය කියන සැප දුක් උපේක්ෂා කියන එහෙම නැත්නම් උපේක්ෂාව කියන එක හඳුනන්න හරිය අමාරු වෙනවා. අපි සැප දුක විතරක් ගම අපි හිතමු උපේක්ෂාව නැහැ කියලා නිකමට. එහෙම වුණොත් ඔබට පුළුවන්ද සැප දුක දෙකෙන් වෙන් කළ රූපයක් හඳුනා ගන්න? බෑ. උදේට බලන්න කල්පනා කරලා. රූපෙත් දකින්නකොටම අපි හඳුනා ගන්නකොටම රූපයක් කියන. මේක හුදෙක් රූපය කියලා හඳුනා ගන්නකොටම අපි ඒ රූපයට ඒ රූපය අපි හඳුනා ගන්නවත් ඒක තාම දන්නේ නැහැ. සමහරවිට මේ රූපේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. මේ සංස්කාර ඉති කළා නැහැ. තාම චේතනා පහල කළා නැහැ. තාම හඳුනා ගන්නවා විතර. හඳුනා ගන්නකොටම හඳුනාගන්නේ මොකද්ද? ඔය අදාළ කරන කාණ්ඩ තුන එකට දාලා තමයි හඳුනාගන්නේ. අදාළ කරන කාණ්ඩ තුන එකකට දාපු ගමන් මොකද වෙන්නේ? ඒක සංඥාවක්, ඒක වේදනාවක් බවට පත් වෙනවානේ. අන්න එතකොට ඇහෙන් දකින රූපයේ කෙනෙහිම ස්පර්ශය, ඒකයි පස්සපච්ච වේදනා කිව්වේ. ඇහෙන් දකින රූපය එක්කෙනෙහිම රූපයට උපාදානය හට ගන්නවා. ඒක එච්චර වේගවත්. ඒ හිතා ගන්න බෑ. කියන්නේ දැන් මේක අපි කිව්වොත් මේ සංඥා වෙනස් වීම, මේ සංඥාව සකස් වෙන එක ගැන කිව්වොත් මේක දැන් අපි ඔය චිත්ත වීති සම්බන්ධයෙන් දන්න නිසා දන්නවා නේද? චිත්ත වීතියකදී කෝටි ලක්ෂ අසුරු සැනකදී කෝටි ලක්ෂයක් සිත් සකස් වෙනවා. ඒතර 17ක් අඩුම තරම් පිටු චිත්ත වීති 10000 හරි යනවා කියලා. එතකොට හිතා ගන්න බැරි තරම් 1000කින් දකිනවා, 1000කින් ඇහෙනවා, 1000කින් කයට දැනෙනවා. පොට්ටබ්බයි සෝතයි මේ පොට්ටබ්බයි ශබ්දයි රූපයි තුනම තියෙනවා. සංඥා තුන. දැන් මේ තුන අසුරු සැනකදී මේ 10000 මාරු වෙවි කෝටි ලක්ෂයක් යනකොට නේද? 17 බැගින් මොකද වෙන්නේ? අසුරු සැනකදී මෙච්චර යන්නේ. වෙන් කළා හොයන්න පුළුවන්ද? බෑ. වෙන් කළා හොයන්න බෑ. අපිට පේනවා, අපිට ඇහෙන ගමන් දකිනවා, ඒත් එක්කම අපිට දැනෙනවා කියලා අපි හිතනවා. අපි මේ වෙලාවේ කෑම කෑවොත් අපිට ඇහෙනවා, දකිනවා, දැනෙනවා, රසත් දැනෙනවා. ඒ වෙලාවේ ගඳ සුවඳක් ආවොත් අපිට හිතෙනවා පහම එකට වැඩ කරනවා කියලා නේද? හැබැයි ඒවා චිත්ත වීතියෙන් වීතියට මාරු වෙවි ගමන් කරන්නේ. හැබැයි ඒක අපිට පේන්නේ එච්චරටම වේගවත්. ඒකයි මේක ඇත්තටම අපිට දැන් අර අපි හිතනවනේ යම් වේගයකින් මේක වෙනවා කියලා ඊට වඩා වැඩි වේගයෙන් මේක වෙනවා. ඒ නිසා අපිට ඒක පෙන්වන්න බැරි ඒකයි. අපි හිතනවට වඩා වේගෙන් මේක ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙද්දි මොකද වෙන්නේ? අපිට ඒක බෙදලා කරලා පෙන්වන්න බෑ මේක මෙහෙමයි කියලා. මොකද ඊට වඩා වේගෙන් මේක ක්‍රියාත්මක වෙන නිසා. එතකොට ඒකයි මෙතනදී විදර්ශනාවක් වගේ ගැඹුරට වැඩපු කෙනෙකුට තේරෙනවා ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි. අපි හිතන්න පුළුවන් අපිට නිකන් මනසට අදහසක් එන්න පුළුවන් අපි හඳුනාගෙන නේද ඊට පස්සේ මේක වේදනාව විඳින්නේ කියලා. රූපේ අරන් ඊට පස්සේ වේදනාවට ගන්න කියලා නෑ. එහෙමනම් පස්සපච්චය වේදනා කියන්නේ පස්සපච්චය සංඥා කියලා. ඇයි? ඒ ගත්ත එක තමයි අපි ගන්නකොටම රූපේ ගත්ත රූපයත් එක්ක රූපයයි සත් රූපයත් පස්සේ විඤ්ඤාණයත් එකතු වෙච්ච ගමන් ස්පර්ශයට ගත්තා. ස්පර්ශයෙන් කෙලිම විඤ්ඤාණය කෙලිම වේදනාව සකස් කරනවා. අපි හඳුනා ගන්නෙම රූප කියලා ගන්නෙම ප්‍රිය රූප අප්‍රිය රූප උපේක්ෂා රූප කියලා රූපේ බෙදලම තමයි ගන්න. එහෙම නෙමෙයිද? ගන්නකොටම අපි දන්නවා මේක ප්‍රිය රූපයක්, මේක අප්‍රිය රූපයක්, මේක උපේක්ෂා සහගත රූපයක්. ඇයි? කලින් බෙදලා තින්නේ. කලින් අර බෙදීම සිද්ධ කරලා තියෙන්නේ. ඒක තමයි. එතකොට මෙතන මේ කතා කරන ප්‍රිය අප්‍රිය අමනාප ප්‍රේමනාප ආදී මේ රූප ස්වභාවයන්හි ලක්ෂණ පිළිබඳ බුදුන් වහන්සේ කතා කරන්නේ දේශනා කරන්නේ ඒ කාරණේ. මේක සාමාන්‍යයෙන් අපිට අපේ මට්ටමේදී මේක හරි අමාරුයි තේරුම් ගන්න. මොකද හේතුව මේක අපි يعني අපිට මේක අර විතරක කළ ගන්න පුළුවන් දෙයක්ද? නෑ. කොහේ හරි තැනක ගලපලා ගන්න පුළුවන්ද? නෑ. මේක සිද්ධ වෙන ක්‍රියාවලිය විදර්ශනාවකින් විතරමයි තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පළවෙනි කාරණය අපිට සිද්ධ වෙනවා බුදුරණවහන්සේ දේශනා කරලා තියෙන විදිහට ඒ පිළිවෙලට ඉස්සලා අර්ථය තේරුම් ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් දවසක සමාධියක් උපදවාගෙන ඒ හරහා විදර්ශනා වඩලා එහෙම නැත්නම් කෙලින්ම විදර්ශනාවක් දියුණු කරගෙන විදර්ශනාව හරහා ඒක විදර්ශනාව දියුණු කළ බලන්න. ඒතර ඔන්න ඔය මූලික පදනම කෙනෙක් තේරුම් ගත්තොත්, ඒ පදනම කෙනෙක් හරියට මනසෙහි ගෝචර කරගත්තොත්, එයාට ඉතා සාර්ථකව මේක සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් එයා කොච්චර උත්සාහ කරත් එයාට එහෙම ලේසියකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක එච්චරටම මේ දුෂ්කර කර්තව්‍යයක්. ඒක නියම අර්ථයේ තේරුම් ගන්න එක ලේසි පහසු නෑ. ඊළඟ කාරණේ අපි ගත්තාම දැන් අපි විශ්ලේෂණය කරලා බලමු එකින් එක.
රූප සංඥා. රූප සංඥාව කියන්නේ මොකද්ද? අර ඇසත් ඇසේ රූපයත් ඇසේ විඥානයත් එකතු වෙලා ඇසේ වේදනාව හටගත්තා. වේදනාවෙන් ගත්ත එක රූපයක් වශයෙන් පළමු කොට රූප සංඥා වෙනවා. මොකද්ද රූප සංඥාවේ ලක්ෂණය? වර්ණය. අපි රූප සංඥාව කියලා ගන්න පින්වත් වර්ණ ගොඩක් නේද? අපි මේක කතා කළා ඇත්තට මේ යම් මට්ටමකට ධාතු අපි කිව්වා ඉස්සරහට මේ කතා කරමු කියලා. අපි කතා කරනකොට මේ සතර මහා ධාතු ගැන කතා කරනකොට ඇහැට ගෝචර වෙන්නා වූ ස්වභාවය ගත්තාම රූපේ ලක්ෂණය. ඇහැට ගෝචර වන රූපේ ලක්ෂණය තමයි වර්ණය. කළු සුදුත් ඇතුළු. කළු සුදුත් වර්ණ තමයි. හරි. අපි ගමු කළු සුදු කියන්නේ වර්ණයක් කියලා. කළු සුදු වර්ණයක් කියලා සැලකුවොතින් ඔබට පේනවා මේ වර්ණ කියන සංඥාව ඇතුලේ මේ වර්ණ කියන ස්වභාවය ඇතුලේ අපි හැඩතල වශයෙන් හඳුනගන්න ගැඹුරු වශයෙන් හඳුනගන්න විවිධ ස්වභාව හඳුනා ගන්න මේ හැම දෙයක්ම පින්වතුනි වර්ණේ වෙනස්කම්. හැඩතල කියන්නේ පැහැදිලිව වර්ණේ වෙනස්කම්. එතකොට ගැඹුර සහ ගැඹුර නැති බව ස්වභාව පැහැදිලිව වර්ණේ වෙනස්කම්. වෙනවනේ. එතකොට මේ ඇහැට අපි හිතන නිකමට හිතනද මේ ඇහැට ඒක වර්ණයක් පමණක් ගෝචර වුණා නම් අපි හිතමුකෝ අපිට ඇහැට ගෝචර වෙන්නේ ඒක එහෙම නැත්නම් හරි ඇහැට නෙමෙයි. මේ ලෝකයේ තියෙන්නේ එක වර්ණයක් විතරයි. අපි හිතමු කළුත් නෙමෙයි සුදුත් නෙමෙයි රතු හරි මොන හරි එක පාටක් කියලා හිතමුකෝ රතු පාට හරි කොළ පාට හරි. ඒතර එක පාටක් නම් තියෙන්නේ. කිසිදු වෙනසක් නැහැ. හැම භාජනයකම හැම භාණ්ඩයකම හැම මිනිස්සෙකුම හැම තැනකම හැම තිතකම එක පාටමයි තියෙන්නේ. දැන් අපිට මේ ලෝකේ මිනිස්සු බඩු බහන්න බාහිර ආදී වෙන් වෙලා පෙනේද? නෑ. ඒ හේතුව එයාගේ ආලෝක සංඥාව එකක්. එයාගේ මේ වර්ණ සංඥාව එකක්. වර්ණ සංඥා වෙනස් වෙනවද? නෑ. එකම වර්ණ සංඥාව වෙන්නේ. දකින්න. වර්ණ සංඥා වෙනසක් නැත්නම් ඇහැට පුළුවන් ද හැඩතල අඳුනගන්න? බෑ. ඇහැට පුළුවන් ද බාහිර පරිසරයේ මනුස්සය වෙන් කළ අඳුනගන්න? බෑ. එයාට මුළු ලෝකෙම සුදුයි. මුළු ලෝකෙම හිස් එයාට. මොකද හේතුව? කිසි දෙයක් පේන්නේ නෑ. අතට අහුවෙයි. ඇහැට පේන්නේ නෑ. පාරක් දිහා බැලුවත් මුළු පාරම සුදු නම් නේද? පාරක් ඈතට යනවා කියලා පේන්නේ. යාට පේන්නේ නිකන් සුදු පාට අර පොතේ කොලේ දිහා බලන් ඉන්නවා වගේ තමයි පේන්නේ. ආන්න පේනව නේද? එහෙනම් මේ වර්ණ සංඥාවේ ස්වභාවය බලන්න. මේ වර්ණයන්ගේ තියෙන විභේදන භාවය නිසා වර්ණ සංඥාවේ තිබෙනා වූ ඒ වෙනස නිසා ඒ වෙනස මුල් කරගෙන වෙනස පාදක කරගෙන අපිට දැන් ටිකෙන් ටික මේ අදහස මේ වර්ණ සංඥාවේ ලක්ෂණය පිළිබඳව දැන් ඔන්න කෙනෙක් එතකොට දැන් ඔන්න හිතේ යම් ආකාරයක අමනාපයක් ඇති වෙලා එයාට යම් ආකාරයක හිත රිදීමක් ඇති වෙලා එයා කල්පනා කරනවා මේ මොකද්ද මේ කියලා කල්පනා කරලා එයාට බොහොම හිතේ වේදනාවක් හට ගන්නවා. දැන් ඒ වෙලාවේ එයා එතකොට එයාට යම් ආකාරයක කෙනෙක් යම් දෙයක් එයාට මනසින් එයා කරපු දෙයක් මුල් කරගෙන එහෙම නැත්නම් රූපයක් යම් ප්‍රධාන රූපයක් අරමුණු කරගෙන එයාගේ හිතේ ලොකු වේදනාවක් එහෙම නැත්නම් තරහක් ඇලීමක් මොකක් හරි ඇති වෙනවා ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවීමක් හෝ ඇති වෙනවා. දැන් මේ ඇලීම් ගැටීම් මුලාවීම් ඇති වෙච්ච කෙනාට ඊට පස්සේ එයාම කල්පනා කරනවා මේ ඇලීම් ගැටීම් කියලා මේ අපි හදාගත්තේ අර පුද්ගලයා අර කරපු අර පෙන්නපු දේ නිසා නේද? දෙයක් අපි හිතමුකෝ දෙයක් පෙන්නනවා ඒ දේ පෙන්නන දේ නිසා අපිට තරහක් ඇති වෙනවා. ඒතර පෙන්නන දේ පිළිබඳව තරහක් හට ගන්නවා කියලා රූපයකට තරහක් හට ගන්නවා කියලා අපි පස්සේ කල්පනා කරලා බලනකොට අපිට පේනවා මේ රූපේ කියලා වෙනසක් හටගත්තේ මේ කතා කරන්නේ අර අපි කලින් කතා කරපු සමාන මේ අර අපි කලින් කතා කරපු මේ වර්ණයේ වෙනස්කම නේද මේ කියලා. එතකොට අර තරහ අර මට්ටමින් තියෙයිද? අනිවාර්යෙන් තරහ අඩු වෙලා යනවා නේද? තරහ අන්න පේනවනේ. ඒතර මේක අඩුම තරමේ තේරුම් ගත්තොත් හරි. අවබෝධ කරගන්න දෙයක් නෑ නිකන් මේ හැට පෙනිච්ච වර්ණ සංඥා ටිකක් නෙමෙයි කියලා. Taman දිහා බලමුකෝ. දැන් අපිට ගොඩක් වෙලාවට අපිම වයසට යනකොට ටිකක් මහත් වෙනකොට හැම රැලි වැටෙනකොට මොකද වෙන්නේ? දුකක් හට ගන්නවානේ. අපේ ලස්සනට තිබ්බහම ලස්සනට තිබ්බ මූණ දැන් ටික ටික වයසට යනවා. එතකොට මොකද වෙන්නේ? රූප සංඥාව හරහා හිතේ දුක හට ගන්නවා. දැන් ඇත්තටම අපි රූප සංඥාව කියලා දකින්නේ මොකද්ද? හැම රැලි වැටෙනවා කියලා දකින්නේ. ඇත්තටම මේ හැම රැලි වැටෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. හැම රැලි වැටෙනවා. පැහැදිලිව පේනවා. හැබැයි ඒක නෙමෙයි මම කියන්නේ. ඒතකොට ඒක අපි හඳුනාගන්නේ ඇහෙන්. අන්න අපි මේ සංඥා වෙනස්කම නිසා අපි හිතමුකෝ ඇහැට
ඔය රූප සංඥා වෙනස් වීමේ හැකියාවක් නැත්නම් රූප සංඥාව කියන එක අපි හිතමුකෝ ඇහැට කෙනෙක් පිළිබඳ පළවෙනි පාර ආපු රූප සංඥාව තමයි හැම වෙලේම හටගන්නේ ආය වෙන සංඥාවක් හටගන්නේ නැහැ. එහෙම වුණා නම් පින්වතුනි මේ ලෝකේ කාවවත් අපිට වයසට ගිහිල්ලා පේන්නේ නැහැ. ඇයි පේන්නේ? දකින්නකොට පරණ සංඥාව තමයි තියෙන්නේ. අලුත් සංඥාව වෙන්නේ නැහැ. රූපේ වෙනස වර්ණයේ වෙනස යට පේන්නේ නැහැ. පේනවනේ දාන් එහෙනම් අපි නේද මේ වයසට ගියාය අපේ දුර්වල භාවයටපත් වුණාය කියලා අපි රූපයෙන් දැකලා හඳුනා ගන්න. ඒ රූපේ හඳුනා ගැනීම එහෙමයි. නේද? එතකොට අපි දන්නවා දැන් අපේ මේක මේ මිරිගුවක් වගේ කියලානේ කියන්නේ. එතකොට මේක දැන් කතාවට මේ උදාහරණයක් තියෙන නේද මේක මේ වේදනාව මේ රූපේ පේන පිටක් වගේ වේදනාව දී බුබුලක් වගේ සංඥාව මිරිගුවක් වගේ නේ. කියන්නේ අපි නොදකින්නව නෙමෙයි. මිරිගුව කියන එක අපි නොදකින්නවද නැහැ. මිරිගුව දකින්න. හැබැයි දකින්නව මිරිගුව ඇත්තටම තියනවද? ඇත්තටම නැහැ. හරිද? ඇත්තටම නැත්තේ මිරිගුවද නැත්තම් මිරිගුවය පනවාගත්ත දේද? අපි මිරිගුව නෑ කිව්වොත් එහෙනම් අපි දකින්නේ මොකද්ද? එහෙනම් මිරිගුව කියලා කියන දෙයක් නෑනේ. ඒතර ඇත්තටම මිරිගුව නෙමෙයි නැත්තේ. මිරිගුව දැකලා අපි පනවා ගන්න දේ නේද? හොඳට කල්පනා කරලා බලන්නකෝ. නේද? මිරිගුවද අපිට දැන් උදාහරණයක් අපිට ඈත මිරිගුවක් පේනවා. මිරිගුවද අපිට නැත්තේ නැත්තම් ඇත්තටම දෙයක් දිහා බැලුවම මිරිගුවද අපිට නෑ කියලා පේන්නේ නැත්තම් මිරිගුව කියලා අපි දකින වතුර හෝ ෂේම භූමියක් හෝ මොකක්ද අපි දකින දේද අපි දකින දේ පනවා ගන්න දේ ආන් ඒ වගේ තමයි. එතකොට ඕක කියලා කෙනෙක් කියනවා මේ රූප නෑ, ශබ්ද නෑ, ගන්ධ නෑ, රස නෑ. ඒක වැරදි. ඒවා තියෙනවා. මොකද සතර මහා ධාතු තියෙන තාක් තියෙනවා. එකම දේ අපි ඒ හරහා පනවා ගන්න සංඥාවයි නැත්තේ. මොකද ඒක අපි පනවා ගන්න එකක්. මිරිගුව අපි පනවා ගන්න එකක්. එහෙනම් ඒක නෑ. අපි පනවා ගන්න මිරිගුව නෑ ඒක ඇත්ත. හැබැයි ඒ වුණා අපි පනවා ගන්න මිරිගුව නැති වුණාට අපි අනාගතේ දකින අපි ඒ අත්දකින අපි අපි සංඥාව රූපයේ වශයෙන් දකින දේ යම් ධාතු ටිකක් තියෙනවා. නේද? අපි උදාහරණයක් දැන් හිතමු අපි දකිනවා ඇපල් ගෙඩියක් දකිනවා. දැන් මේ ඇපල් ගෙඩිය දැක්කට පස්සේ ඇපල් ගෙඩියක් නැද්ද? ඇපල් ගෙඩිය තියෙනවා. ඒක නැත්තේ නෑ. අපි ඒක දිහා බලලා හදා ගන්නවා මේ රතු පාටයි මේ හැඩයයි මේකයි කියලා අපි හදා ගන්න ටික තමයි නැත්තේ. මොකද හේතුව අපි ඒක පනව ගන්න ටිකක්. අපි ඒකට ප්‍රිය නම් ප්‍රියයි කියලා පනව ගන්නවා අප්‍රිය නම් අප්‍රිය කියලා පනව ගන්නවා. අන්න ඒක තමයි මුලාව. ඒක තමයි උපාදානය. තේරුණාද? ආන් එතකොට මේ කාරණේ හරි වැදගත් කාරණයක් මේක තේරුම් ගන්න. අපිට විදර්ශනාවකදී අවශ්‍ය වෙන්නේ මේ අවබෝධය. ඒකට අවශ්‍ය මේක. ඒතකොට ඔක අපිට පුළුවන් දැන් කෙනෙක් ඕක අරගෙන ඕන විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්. අභිධර්මයේ තියෙන ක්‍රමවේදවලට අනුව ඇත්තරම ඊටාම සියුම් විශ්ලේෂණය කරන්න පුළුවන්. සූත්‍රයේ තියෙන ක්‍රමවේදවලට අනුකූලව මූලික වශයෙන් මූලික පදනම දකින්නත් පුළුවන්. මේක කිසි වැරද්දක් නැහැ. සමහරවල්ලාට අද කාලේ ඉන්න ගොඩක් වෙලාවට අභිධර්මයේ පිළිබඳවම අධ්‍යයනය කරන අය අභිධර්මයේ විතරමයි හරි ඒකෙන්ම මේක යන්න ඕනේ කියලා හිතනවා. සූත්‍ර පිළිබඳව දකිනා හිතනවා නෑ සූත්‍ර තමයි හරි අනිත් පැත්ත අභිධර්මයේ ඔච්චර ගැඹුරට යන්න ඕනේ නෑ කියලා හිතනවා. ඒ දෙකම අපිට ප්‍රතික්ෂේප කරන්න. මොකද හේතුව? මේක මේ බුදුදහමේ තියෙන දේවල් පින්වතුනි එහෙම කවදාවත් කාණ්ඩගත කරලා යන්න බෑ අපිට. මොකද ඒවා ඕනෙන් පැතිකඩකින් දකින්න නිදහස තියෙනවා මිනිස්සෙකුට. එයාගේ මනස වැඩ කරන විදිහට. කෙනෙක්ගේ මනස වැඩ කරන්නේ ඇත්තටම කියනවා වගේ බාහිර ස්වභාවයන් මනාකොට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට එයාගේ හිත හොඳට හැදිලා වැඩිලා එයා ඒ හරුම හොඳ ස්ථාවරත්වයක් හිතේ හදන් ඉන්නවනම් ඒ ස්වභාවය පිළිබඳ අපිට මොනවත්ම කියන මේක නිවැරදි. ඒ ස්වභාවය නිවැරදි. එතකොට එයා අභිධර්මයට අනුකූලව මේ පංච උපාදානස්කන්ධේ තියෙන කරුණු කාරණා සියුම් විශ්ලේෂණය කරලා ඒ අනුව හිතේ නිවීමක් ඇති කර ගන්නවන එක වැරද්දක් නෑ කවදාවත්. හැබැයි එයා බලාපොරොත්තු වෙන හොඳ නෑ අනිත් සියලු දෙනාත් ඒ විදිහ කළ යුතුයි. මේක තමයි නිවැරදි අනිත් ඔක්කොම වැරදි මං හරි කියලා. ඒකයි වැරදි. සූත්‍රය බලන කෙනා සූත්‍රයට අනුකූලව බලලා එයාට ඒ අනුව හිතේ ලොකු සංසිඳීමක් ඇති වෙන්න පුළුවන්. එයා කල්පනා කරනවා මම නිවැරදි අනිත් ඔක්කොම වැරදි කියලා. ඒ දෙක වැරදි. එහෙම නෙමෙයි. අභිධර්මයේ දකින කෙනාට අභිධර්මානුකූලව මේ කරුණු විශ්ලේෂණය කරලා ඒක දකින්න පුළුවන්. ඒක නිවැරදියට සාපේක්ෂව. සූත්‍රය දකින කෙනා දකින ඒ විදිහට. ඒක නිවැරදියට සාපේක්ෂව. ඔය දෙකම ගොඩක් දුරට නැති නමුත් යම් මට්ටමක මූලික ධම්ම අධ්‍යාපනයක් තියෙන එයා භාවනාවක් තුළින් යම් ආකාරයක ස්ථාවරත්වයකට ඇවිල්ලා යම් ආකාරයක තේරුම් ගන්නවා. මූලික අධ්‍යාපනය දින නමුත් විෂය කරුණු ගැඹුරට දන්නේ නමුත් ඒ හරහා තේරුම් ගන්නවා. ඒකත් නිවැරදි. ඒ නිසා ඔය තුන් ගොල්ල
අනිත් දෙක නිවැරදි මේක හරි කියලා කියන එක වැරදි. මොකද ඒක මේක නිදහස්ව දකින්න පුළුවන්. ඒතර මේකේ මට්ටමත් ඒ වගේ. දැන් ඔය සංඥාවේ මට්ටමත් ඒ ඕනෑම මට්ටමකින් දකින්න පුළුවන්. මේක ඇත්තටම ගොඩාක් ගැඹුරට කතා කරන්න තියෙන මාතෘකාවක්. මේක කතා කරන්නකොට හරි රසවත්. මොකද අපි හඳුනා ගන්නවා කියලා අපි හිතනවා. අපි හිතන විදිහට අපි හඳුනා ගන්නෙත් නෑ. අපි හඳුනා ගන්නවා කියන දේ අපි හිතන්නෙත් නෑ. තේරෙනවද? ඒතර අපි ඒක අර මිරිගුව වගේම හරි ලස්සන උදාහරණයක් ඒක. කියන්නේ අපි දකිනවා දකින දේ මිරිගුව ඒක හරි. නමුත් ඒ වුණාට අපි ඇත්තටම මිරිගුව කියලා අපි හදාගන්න එක වතුර එතන නෑ. ඒක දකින්න එක බොරුවක් නෙමෙයි. දකින්න එක ඇත්ත. නමුත් දකින්න කියලා අපි හිතන එක බොරුවක්. අන්න ඒ වගේ සංඥාව බොරුවක් නෙමෙයි. සංඥාව තියෙනවා. සංඥාව තියෙනවා. නමුත් සංඥාව තිබ්බට ඒ සංඥාව කියලා අපි හදනක සැප දුක් උපේක්ෂා වශයෙන් ගන්න එක නේද? අන්න ඒක තමයි අපි අපේ පනවා ගැනීම. ඒක අපේ පනවා ගැනීම තමයි එතනදී අහෝසි වෙන්නේ. අපි අර සංඥාව අරගෙන මේක හුදෙක් රූප සංඥාවක් පමණයි. මේ රූප සංඥාව වර්ණය කියන ලක්ෂණය මත පදනම් වෙච්ච රූප සංඥාවක්. එතනින් එහාට දෙයක් නැහැ. මොකද වෙන්නේ? අන්න උතර අපි කියනවා අර දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියවා වගේ නේද? චක්කුණා රූපන් දිස්සන නිමිත්තක් ගහතබ්බා කියලා ඉන්ද්‍රිය සංවරදි කියවා වගේ නේද? අපිට අන්න හොඳ හිතේ සංවරයක් හට ගන්නවා. මේ රූප ලක්ෂණයේ ස්වභාවය. මේ වර්ණ ටිකේ සංඥාවයි. ඊළඟට ශබ්දය. ශබ්දය කියන්නේ මොකද්ද? සතර මහා ධාතුව පාදක කරගෙන හටගත්ත කාරණයක් නේද? සතර මහා ධාතුවේ ගැටීම කියලා කියනවා. දැන් මේ කතා කරන එක මෙතන සජීවව හිටියනම් මගේ අභ්‍යන්තරික වායෝ ධාතුව බාහිර අභ්‍යන්තරික වායෝ ධාතුව අභ්‍යන්තරික පටවිය නේද? උගුරේ තියෙන ස්වර තන්ත්‍රවල ගැටලා තමයි මේ ශබ්දේ නිපදවන්නේ. ඒතර මේ ශබ්දේ නිපදෙවුවා මොකද වෙන්නේ? මේක ඔබේ කනේ තියෙන නේද? කිලින් මෙතනම හිටියනම් මේ ශබ්දේ මෙහෙම වායු ගොලය හරහා වාතයේ කම්පණය වීමකටපත් වෙලා ඒ වාත ඒකට එතන තියෙන සතර මහා ධාතු ගැටීමක් ඒ හරහා ගිහිල්ලා ඒ වාතය කනේ තියෙන සතර මහා ධාතු ගැටීමකට ලක් කරනවා. ඒක අපි ශබ්ද වශයෙන් හඳුනනවා. ඒතර මේ සතර මහා ධාතු එකිනෙක ගැටීමක් තමයි අපි හඳුනගන්නේ. අර රූපේ වර්ණ සංඥාව කිව්වා වගේ මෙතන සතර මහා ධාතුවේ ගැටීම. ඒ ගැටීමට අපි දෙනවා අදහසක්. ඔන්න හරි ලස්සනයි මේ ශබ්ද සංඥාව කතාව. මොකද ශබ්ද සංඥාව අපි ඔළුවේ හදාගෙනමයි ඉන්නේ. අපි දැන් අපිට කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක් මෝඩයා කියලා. මොකද අපි ඉගෙනගත්ත භාෂාවක ශබ්දයක් මෝඩයා කියලා හදාගෙන ඉන්නවා. ඒ ශබ්දය අපි දන්නවා වැරදි කියලා. ඒතකොට දැන් අපිට පුංචි කාලේ ඉගෙනනවා නම් මෝඩයා කියලා කියන්නේ හොඳට ඉගෙනගත්ත ගොඩාක් අත්දැකීම් දින බුද්ධිමත් කෙනෙකුට කියලා. කවුරු හරි කෙනෙක් අපිට මෝඩයා කිව්වොත් අපිට මේක හට ගන්නවද නැහැ. ආන්න එහෙනම් මොකදලා කියන්නේ? අපි අර ශබ්ද ටික ශබ්ද සංඥාව අපි ළඟ තියෙන සංකල්පයට ගලපලා හදලා ගත්තා. ඒකත් මොකද්ද? තියෙන එකත් හඳුනාගත්ත සංකල්පයක්. අපි දන්නා වූ භාෂාවකට ගැලපුවා. වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් ඒ භාෂාවෙන් මෝඩයා කියන වචනේ කියන්නේ සත්පුරුෂයෙකුට නම් සත්පුරුෂයා කියන එක නම් මොකද වෙන්නේ? එයා අපිට සත්පුරුෂයා කියන අපි තරහ ගන්නවා මෝඩයා කිව්වා කියලා. ආන්නේ වගේ තමයි. ඒ නිසා අපි වචනයේ වශයෙන් දකින ශබ්දයේ වශයෙන් දකින දේ කෙනෙක් අවබෝධ කරගත්තොත් නේද? බුදුරණන් වහන්සේ ඒකනේ දේශනා කරේ අර නේද? මේ බ්‍රාහ්මණයට කිව්වේ අපි ඔබ මට බයිනවා හොඳටම දොස් කියනවා. හැබැයි මේ ඔබ ගෙදර රස කැවිලි හදනවා. කැවිලි හදලා මේවා ඔබ ලබා දෙනවා මේ ඔබගේ ඥාතීන්ට ඥාති ප්‍රතික්ෂේප කරොත් මොකද කරන්නේ? අපි කනවා ස්වාමීනි කිව්වා. ආන් ඒ වගේ තමයි. එහෙනම් ඔබ මේ බරිනේව මට අදාළ නැහැ. ඔබටම තමයි කියලා. ආන් ඒ වගේ තමයි අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපි මේ ශබ්දත් එක්ක අපිත් නෑ මේක හුදෙක් මේ ශබ්ද සංඥාවක් නෙමේ මේ සංඥාව හටගත්ත මේ නැති වෙලා ගියා. ඔය මට්ටමින් ශබ්දය දිහා බලන්න පුළුවන් වුණා නම් සෑහෙන අපේ මනස ස්ථාවරත්වයට දියුණුවට පත් වෙනවා. මොකද එහෙම වුණා නම් අපි ශබ්දයන් කෙරෙහි අනවශ්‍ය ගැටීමක් නැතුව බොහොම මෘදුවට මේ ස්වභාවය තේරුම් අරගෙන විශේෂයෙන්ම මේ හරහා මොකද වෙන්නේ? අර ඇලීම් ගැටීම් මුලා වීම නැතුව යනවා එයාගේ හිතේ. ඒතර එයා ශබ්දය පිළිබඳව අනවශ්‍ය විදිහට නේද ශබ්ද සංඥාවක් විතරයි. ඒක මේ සතර මහා ධාතු ගැටීමෙන් හටගත්ත පුංචි සංඥා ටිකක් විතරයි චා. ඊළඟට ගන්ධ සංඥා. ගන්ධ සංඥාවේදී දැන් අපි රූප ශබ්ද දෙකේදී පොඩ්ඩක් තිබ්බ වෙනසක්. මොකද රූප ශබ්ද දෙකේදී දැන් රූපය කියන එක අපි ගන්න විදිහ අනුව තීරණය වෙනවා. ශබ්දය කියන එක එහෙමයි.
හැබැයි ගන්ධ කියන සාධකයට එනකොට මේකේ තියෙනවා දරා ගන්න බැරි රූපේ ශබ්දෙත් නැතුව නෑ ශබ්දෙත් තියෙනවා ශබ්දෙත් තියෙනවා අපිට කනට දරා ගන්න බැර තරම් මහ විශාල සද්දයක් ආවොත් ඒක අමාරුයි නේද ඒ වගේ තියෙනවා එතකොට ඇහැටත් එහෙමයි මහ විශාල ආලෝකයක් ආවොත් නමුත් අපි ගන්ධය ගත්තාම ගන්ධයේහි ප්‍රධාන වශයෙන් ප්‍රියමනාප භාවය තීරණය කරන්න අපි මේ දරා ගන්න එකත් එක්ක නේද එතකොට අපි අන්තවලට යන්නේ නැතුව සරලව බැලුවොත් ප්‍රිය ගන්ධ තියෙනවා අප්‍රිය ගන්ධ තියෙනවා ප්‍රිය අප්‍රිය නොමන ගන්ධක් තියෙනවා ගන්ධය කියන එක මොකක්ද ගන්ධය කියන එක ඍජුවම සතර මහා ධාතුවමයි මොකද කෙලින්ම අපිට ඝණයක් ඉඹලා සුවඳ බලලා ඒකේ ඝනේ ස්වභාවය බලන්න. ඒතර ඒකට අදාළව වායෝ ධාතුවට මිශ්‍ර වෙන කොටස් ටික අපිට නහයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ ඝණයෙන් එහෙම මිශ්‍ර වෙන්නේ නැත්නම් හෝ එහෙම නැත්නම් ඒ ඝණයට සුවිශේෂී හඳුනාගත හැකි සුවඳක් ගඳක් නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. මොකද සතර මහා ධාතුවේ ලක්ෂණේ ගුණේ තියෙනනේ. ඒ සුවඳට අදාළ කරන ගුණේ තිබ්බොත් ඒක තේරෙනවා. ඊළඟට අපි ගත්තාම සුවඳ ස්වභාවය ඒ හරහා අපි රූපය හරහා මතක හදනවා වගේ ශබ්දය හරහා මතක හදනවා වගේ ගඳ හරහා නේද ගඳ සුවඳ හරහා තියෙනවා. නේද? එක්තරා කෑමක සුවඳක් අපිට දැනුනොත් ඒ කෑම අපිට මේ කෑම. එක්තරා නේද මොනවා හරි ජරා දෙයක ගඳක් අපිට දැනුනොත් අපි දන්නවා මේක අහවල් ගඳනේ. නේද? එක්තරා මල් සුවඳක් දැනුනවා මේක මේ අහවල් මල් සුවඳ. මොකද වෙන්නේ? ඒකට අදාළ සංඥාවල් අපි ගාව තියෙනවා. නේද? මේක ප්‍රිය අප්‍රිය අමනාප අප්‍රියමනාප ප්‍රියමනාප සහ අප්‍රියමනාප සහ මධ්‍යස්ථ වශයෙන් බෙදලා ගන්න පහසු වෙන්න පුළුවන්. ඒතර ප්‍රියමනාප මධ්‍යස්ථ වශයෙන් අරගෙන මේක මෙන්න මේ ස්වභාවය ඇත්තටම හරි අමාරුයි අපිට මේක වචන වලින් කියනවට වඩා මේක අත්දැකීමෙන්ම තමයි බලන්න. අත්දැකීමෙන්ම දකින්න ඕනේ කෙනෙක් එතන දැන් උදාහරණයකට මේක විදර්ශනා කරනවා නම් මෙයා හැම වෙලාවකම ඒ සංඥා කොටස් පිළිබඳව අධ්‍යයනය කරන ඒ වෙලාවේ සංඥා පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඒ හැම වෙලේම ශබ්ද සංඥා, රූප සංඥා, ගන්ධ සංඥා ආදී මේ සංඥා ගැන එයා සිහියෙන් ඉන්නවා. ඒතර එයාට පේනවා මේ තියෙන්නේ. මේක ශබ්ද සංඥාවක්. මේක රූප සංඥාවක්. මේක ගන්ධ සුවඳ සංඥා. මේ සංඥාව ප්‍රිය සංඥා. මේක අප්‍රිය සංඥා. මේක අමනාප සංඥාවක්. ඔය සංඥා ස්වභාවය පේනවා. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස රසත් එහෙම තමයි මේක රසකුත් රස සංඥාවකුත් මේක කෙලීම ඝන පඨවි හෝ ආපෝ හෝ වෙන්න පුළුවන් ගොඩක් වෙලට වායෝ කියන එක බොහෝ විට වෙනස් වෙනවා වායෝ සියුම්ම නැත්තේ නෑ වායෝ ධාතුව වෙනස් වීම පැහැදිලිව බලපාන රසයට තේජෝ ධාතුවත් එහෙමයි ඉතින් කැම උණුවෙන් කනකොට එක රහක් සීතලක් අදී තව රහක් නේ වගේ තමයි එතකොට මේ සංඥාව කියන එක නැත්තේ නෑ මේක තියෙනවා නමුත් මේකට ප්‍රධාන වශයෙන් අපිට පේන්නේ පඨවි සහ ආපෝ දෙක. ඒතර පඨවි ධාතුව බැලුවා අපි දන්නවා පඨවි ධාතුවේ ස්වභාවය. පඨවි ධාතුවේ ස්වභාවය ගත්තාම පඨවි ධාතුවේ ස්වභාවය අපි අර දකින්න විදිහේම නේද? මේ යම් ස්වභාව වලින් පඨවි ධාතුවේ වෙනස්කම් ඇති වුනහම ඒ වෙනස් දැන්ව රසය කියලා අපි හඳුනාගන්නේ මොකක්ද? හොඳ උදාහරණයක් ගන්න. යම් ප්‍රමාණයකට ලුණු තියෙන යම් ප්‍රමාණයකට සීනි තියෙන යම් ප්‍රමාණයකට වතුර තියෙන එක්තරා ද්‍රාවණයක් හදලා අපි ප්‍රියමනාප ගානට මේක එහෙට මෙහෙට කරලා හරි ගානට හදලා දිවට තිබ්බහම රසයි කියලා කියනවා. පොඩ්ඩක් ලුණු වැඩි කරොත් රස නැහැ. පොඩ්ඩක් ලුණු අඩු කරොත් රහ නැහැ. පොඩ්ඩක් සීනි අඩු වැඩි කරොත් රහ නැහැ. වතුර අඩු වැඩි කරොත් රහ නැහැ. ඇයි හේතුව? අන්න අර සංඝටක ස්වභාව අපි රසයි කියලා තීරණය කරලා තියෙනවා. ප්‍රියමනාප කියන සංඝටක ස්වභාවය ඒක ඇත්තටම සංඝටක ස්වභාවයක් විතරයි. ඒ කියන්නේ දැන් නේද? විශේෂයෙන්ම මහා සංඝරත්නයේ භික්ෂුන් වහන්සේලාට අපිට එහෙම රස ගැන හිතන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ආහාරය ගත්ත ප්‍රත්‍යක්ෂ කරලා වැළඳුවා. රසද නැද්ද කියන එක අදාළ නැහැ අපිට. ඒක සෞඛ්‍ය සම්පන්න නම් එච්චරයි. ඒක සෞඛ්‍යයට අදාළ නම් දැන් උදාහරණයට සීතල වෙලාවක අධික සීතල ආහාරයක් දුන්නොත් ඒක වළඳන්න බෑ. මොකද ඉතින් ඒ හරහා හසනීප වෙන්න පුළුවන්. මේ හින්දා ඒ වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මල් රත් කරගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව නේද? ආහාරයක ස්වභාව පිළිබඳව අනේ මේකේ අහවල් එක නෑ මෙහෙම බෑ ඔහොම කන්න බෑ එහෙම කියලා නෑ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? රුක්ක මූල සේනාසනම් නිසාය පබ්බජ්ජා පින්ඩියාලෝ භෝජන නිසාය පබ්බජ්ජා නේද? ඒ කියන්නේ වෘක්ෂ මූලයක වාසය කරන්න. අවම පහසුකම් භික්ෂුවට වෘක්ෂ මූලයක ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අවම පහසුකම් භික්ෂුවට පින්ඩියාලෝප පින්ඩපාතෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අවම පහසුකම් භික්ෂුවට මොකද්ද මේ
පූතිමුත්ත බේ සජ්ජයෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට පාංශකුල සිවුරෙන් ඉන්න පුළුවන්. මේ ටික තියෙනවා නම් තමයි භික්ෂුවකට පුළුවන්කම ලැබෙන්නේ තමන් වහන්සේගේ ගමන සාර්ථක කරගන්න. එහෙම නැත්නම් කවදාකවත් මේක යන්න පුළුවන් බෑ. එහෙම නැත්නම් කවදාකවත් භික්ෂුවකට මේ ගමන සාර්ථක කරගන්න බෑ. අවම පහසුකමින් යැපෙන්නට භික්ෂුවක් තමන්ගේ හිත හදා ගන්නට ඕනේ. ඊළඟට දැන් මේකේ පදනම දිහා බැලුවම අපිට පේනවා මේ පදනමේදී මොකද්ද මෙතන තියෙන්නේ රසය දැන් අපි ගත්තේ රස සංඥාව කියන්නේ මොකද්ද එහෙනම් මේ සංඝටක ටික එහෙට මෙහෙට වුණාම බලන්න පුංචි සංඝටක ටිකක් එහෙට මෙහෙට කරලා රස වෙනස් කරන්න පුළුවන් ප්‍රියමනාප වූ දේ අප්‍රියමනාප ඔබේ ප්‍රියතම කෑම අර ලුණු පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා අප්‍රියමනාප කෑම බවට පත් කරන්න පුළුවන් ප්‍රියතම කෑම හැමදාම කන්න දීලා අප්‍රියමනාප කෑම බවට පත් කරන්න පුළුවන් මොකද වෙන්නේ වෙනවනේ සංඥාවේ ස්වභාවය ඒතර අපි රසයි ප්‍රියයි කියලා ගන්න සංඥාව සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා පේනවා. ඒතර මේ සංඥා වෙනස් වෙන කෙනාට රසය ගැන ගානක්වත් නැහැ. ඒකයි අර නේද මේ මහාකාශ මහරහතන් වහන්සේ ලාදුරු රෝගියාගේ නේද අර ඇඟිල්ල වැරුණානේ. ඒ වෙලාවේ උන්වහන්සේ සරවත් එක ටික අයින් කළා දාන වැදු. බලන්න නේද රහතන් වහන්සේ නමකට තියෙන ඒ සංඥාව කියන එක අපිට එහෙමනම් වමන යනවා. සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ මේ වැඩේ. සංඥාවේ තියෙන විපල්ලාස ස්වභාවය හඳුනාගත්ත කෙනා ඒ උතුමන් වහන්සේට ඒක අදාළ නැහැ. උන්වහන්සේට පැහැදිලිව තේරුම් ගන්න. ඊළඟට ස්පර්ශ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ස්පර්ශ කියලා කිව්වහම මේ පොට්ටබ්බ කියලා කියන්නේ. පොට්ටබ්බ කියන්නේ කයේ තියෙන කයට දැනෙන දේ. ඒතර අපි දකින මේ ඇත්තට මෙතන තියෙනවා ලොකු වෙනසක්. අපි දකින ස්පර්ශය කියලා කතා කරපු පස්ස කියන එකයි මේ පොට්ටබ්බ කියන එකයි දෙක. අපි පස්ස කියනකට ස්පර්ශය කියලා කියන්නේ පොට්ටබ්බේට ස්පර්ශය කියලා කියන එක. දෙක එකක් නෙමෙයි. ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේ පස්සයයි ස්පර්ශයයි දෙක. ඊළඟට අපි බලන්න ඕනේ මේ පස්සේ සහ ස්පර්ශයේ වෙනස පිළිබඳ බැලුවහම අපි මෙතන කතා කරන්නේ පස්සේ කියලා. මොකද්ද මේ කයේ තියෙන ස්වභාවය. මේ හැමත පඨ ව්‍යාපෝ තේජෝ වායෝ හතරම විවිධ විදිහට සංඥා වශයෙන් අපි ගන්නවා. සැප දුක් උපේක්ෂා වශයෙන් ගන්නවා නේද? ඒක ඇත්තටම මේ කතා කරන්නේ වේදනාව නෙමෙයි. කය වේදනාව දැන් අපි කතා කරනවානේ තද කරලා ඇන්නොත් මොකක් කර එකකින් කායික වේදනාව හට ගන්නවා. මේ වේදනාව නෙමෙයි අපි කතා කරන්නේ. ඒ ඇනෙන්ද හරි දැනෙන දේ ඉස්සරලා. ඒක කායික වේදනාව කියන එක දුක්ඛ සහගත සංඥාවක් තමයි. ඒක හරි. හැබැයි ඒ වුණාට ඒක වේදනාව ඒ කායික වේදනාව හරි. හැබැයි අපි මේ කතා කරන්නේ ඒ මට්ටමකට නෙමෙයි මේ යන්තම් හමුවල අත තිබ්බත් නොතිබ්බත් වාතයේ ස්වභාවය හරි රස්නේ සීතල ස්වභාවය හරි මොකක් හරි මේ දැනෙන හැම ස්වභාවයක්ම සංඥාවේ ස්වභාවයක්. ඔබ දන්නවද මේ උෂ්ණත්වයේ සීතල සම්බන්ධයෙන් අපි හදාගෙන ඉන්න එක ඇත්තටම මේක පදාර්ථ වශයෙන් ගත්තහම මේක ඇත්ත පදාර්ථ වශයෙන් ගත්තහම මේකේ ලොකු මේකක් තියෙනවා. හැබැයි උනට ඇත්තටම මේක බාහිර තියෙන මේ ගඳ සුවඳ ආදී මේ සීතල උෂ්ණ ආදී දේවල් සැලකුවාම මේ ස්වභාවය බාහිර තියෙන මේ ගඳ මේ සීතල උෂ්ණ ආදී ස්වභාවය අපිට සංඥාවක් කරගෙන අපි හොඳට දැකලා තියෙනවා කෙනෙකුට ටිකක් මේක ඇත්තටම ලොකු පරාසයක් වැඩ කරන්නේ. ඔබ කල්පනා කරලා බලන්න. ඇත්තටම උෂ්ණත්වය සාමාන්‍යයෙන් 10-12 වගේ තියෙනකොට අපි උෂ්ණත්වය 18යි විතර කිව්වොත් සමහරට අපිට සීතල දැනෙන්නේ නැතු වෙනවා. මේක සාමාන්‍ය ලොකු පරාසයක වැඩ කරන්නේ නැහැ. මොකද අපිට ඒක දැන් පුරුදු නිසා අපි පොඩි පරාසයක වෙනස නැහැ. අපිට ඔක යම් යන්ත්‍රයක් බලලා ඒක දිහා දැකලා 18යි දැන් 14යි. එතකොට සීතල අපෝ 14 සීතලයි. හැබැයි කෙනෙක් බලලා කියනවා 18යි දැන් 18 උෂ්ණත්වමානය තියාගෙන ඇත්තටම 14ට අඩු කරනවා. හැබැයි එයා දන්නේවත් නැහැ 10යි තැන 18යි කියලා. 18 මට හොඳයි 18 කෙනෙක් හිතුවොත් එයා අන්න ඒ වගේ තමයි. ඒතර ඒ සංඥාවේ ස්වභාවයක් ඒක අපේ. හරිද? ප්‍රේමනාප අප්‍රියමනාප කියලා අපි හදාගත්ත මට්ටම නිසා ඒක වෙන්නේ. ඔක සියුම්ව ගත්තත් හැම එකටම අපිට දාන්න පුළුවන්. එකම දේ තියෙන අපිට ඒ කාරණේ එච්චරට ඔක වැටහෙන්නේ නැහැ. මොකද අපිට අපි දැනට තේරුම් ගන්න තියෙන ඊට වඩා ගොඩාක් ප්‍රාථමික මට්ටමේ නිසා. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම
ධම්ම සංඥා කියලා කියන්නේ මොනවද? මෙන්න මේ සියල්ල එකතු කරලා අපි ඇත්තට මේක තමයි සංකීර්ණම. ධම්ම සංඥාව තමයි දකින්න සංකීර්ණ මොකද හේතුව ධම්ම සංඥාව තුළ මේ පහම තියෙනවා. මේ පහෙන්තර ධම්ම සංඥාව හටගන්නෙත් නෑ. එකක් හින්දා තියෙන්නත් පුළුවන්, පහම හින්දා තියෙන්නත් පුළුවන්, දෙකක් වෙන්නත් පුළුවන්, තුනක් වෙන්නත් පුළුවන්, හතරක් වෙන්නත් පුළුවන්. අතිශය සංකීර්ණයි. ධම්ම සංඥාවේ මොකද කරන්නේ? විවිධ જાතිය හඳුනා ගැනීම මනසට ඇති කරලා දෙනවා. මනස දන්නෙත් නෑ මේක හඳුනා ගැනීමක්ද, විතර්කයක්ද, ප්‍රපංචයක්ද මොකද්ද මේක. එච්චරටම සංකීර්ණ කරනවා මේක. ඒතර අපි මුල් මට්ටමේදී දකින්නේ මෙසේ පවතිනා වූ ස්වභාවයක් අපේ මනසේ ඇත. මෙන්න මේ මට්ටම තේරුම් ගත්තා නම් මූලික වශයෙන් ප්‍රමාණවත්. මෙන්න මේ හැම දෙයකට මොකද වෙන්නේ? අපි මේ සත්‍යය මේ රූපේහි සංඥාවට එළී යනවා. ශබ්දේහි සංඥාවට එළී යනවා. ගන්ධේහි සංඥාවට එළී යනවා. රසේහි සංඥාවට එළී යනවා. පොට්ටබ්බේ සංඥාවට එළී යනවා. බැඳී යනවා. ඒ වගේම අවසානයේ ධම්ම සංඥාවට එළී යනවා. මොකද වෙන්නේ? අන්න සංඥා උපාදාන ස්කන්ධය හට ගන්න. ඒතර රූප වේදනා සංඥා කියන ස්කන්ධ අධීරෙන් අධීර සකස් වෙනවා. මේ ක්‍රමය හොඳට මතක තියාගන්න. අපි ඊළඟ සතියේ සාකච්ඡා කරන්නේ යහරහා නේද? විතක්ක එහෙම නැත්නම් සංස්කාර චේතනා පහල කරන හැටි පිළිබඳව. එහෙනම් අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කිරීමෙන් ලද්දා වූ කුසලානිසංස ධර්මය අපි අනුමෝදන් කරමු මේ ලෝකවාසී මහා සංඝරත්නයට. ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලාට විශේෂයෙන්ම රිපල් බ්‍රුක් ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක පූජනීය වැයගොඩ විමඥාන ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ සියලු ස්වාමීන් වහන්සේලාට ඒ වගේම යම් තාක් මේ ධර්ම කටයුතු සඳහා දායක වන්නා වූ සියලු මහා සංඝරත්නයට ඒ වගේම මේ ලෝකවාසී දෙවි දේවතාවුන් වහන්සේලාට බුද්ධ ශාසනය අපවත් ආරක්ෂා කරන්නට තවත් දීර්ඝ කාලයක් දෙවියන්ට දැහැම රැකවරණය සැලසේවා. ඒ වගේම මේ පින් හේතු වාසනා කරන යම් තාක් ජීවිත සිටිනා වූ ඥාතින් නැත්නම් මේ පරිලෝකීය වූ ඥාතින් නැත්නම් මේ සිළු දෙනාටමත් යම් තාක් බලාපොරොත්තු වන්නා වයටත් මේ පින් එකසේ හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයටපත් වෙත්වා. අමා මහ නිවන් සුවය සාක්ෂාත් කර ගැනීම සඳහාම මේ පින් එකසේ හේතු වාසනා කරගනිත්වා කියලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාචම් හි සම්පතම් පුඤ්ඤ සම්පදං සබේ දේවානුමෝදන්තු සබේ භූතානුමෝදන්තු සබේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ සුපත් වේවා. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු වදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදරවත්තබ්බා. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ අමාංකමතබ්බා. ඕකාස කමාමි භන්තේ වේවා. ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ වේවා. තතියම්පි ඕකාස කමාමි භන්තේ වේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තන්න මාමහං සාදු සාදු සාදු. සබ්බේ දේවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සුපත්ති. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 23 වෙනි බදාදා ධර්මානුශාසනාව පවත්වා වදාළ මෙල්බර්න් නුවර ධම්සුව ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද ඉහළ ගොකරැල්ලේ පාසාදික ගෞරවනීය ස්වාමින් වහන්සේ চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්මාබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.
සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. The recording has stopped.